අයිබෝන් දුවේ පුතේ 2022 ගෙනුම්කරණයේ පන්තියේ වැරදි නිවැරදි කිරීම ඒකකයේ 4 වෙනි වීඩියෝ එකෙන් එහෙම නැත්නම් 4 වෙනි ඔන්ලයින් එකෙන් තමයි ඔයගොල්ලෝ අපි හමු වෙන්නේ. එතකොට මේ වැරදි නිවැරදි කිරීම පාඩමේ මූලික સિદ્ધාන්ත අපි ඔන්ලයින් 3ක් ඔස්සේ ඔයගලන්ට පැහැදිලි කිරීමක් කළා. අපි අද මේ වැරදි නිවැරදි කිරීම නිබන්ධනයේ අභ්‍යාස ටික සාකච්ඡා කිරීම ආරම්භ කරන්න යන්නේ. ඒකේ අපි ඉස්සෙල්ලාම ඔයගලන්ට දුන්නා අභ්‍යාස අංක 1. අපි පොඩ්ඩක් මතක් කරන් ඉමු අපි කරපු මූලික સિદ્ધාන්තමය කරුණු පිළිබඳව. අපි කතා කළා ගිණුම් කරන වැරදි කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? ශේෂ පරික්ෂමක් මගින් අනාවරණය නොවන වැරදි. මොකද ළමයි අනාවරණය නොවන කිව්වේ ශේෂ පරික්ෂමක එකතුව අසමාන වෙන්න හේතු වෙන්නේ නැති ඒවා. දෙවෙනි වර්ගයට කිව්වා මොනවා කියලාද? ශේෂ පරික්ෂමක් මගින් අනාවරණය වන වැරදි කිව්වා. මොකද්ද මේ අනාවරණය වන වැරදි කියලා කිව්වේ? මොකද්ද අනාවරණය වන වැරදි කියලා කිව්වේ? ශේෂ පරික්ෂමක එකතුව මොනවා කරන්න හේතු වෙනේවද? අසමාන කරන්න හේතු වෙන වැරදි වලට කිව්ව මොන වැරදි කියලාද? අනාවරණය වන වැරදි කියලා. එහෙමනම් අපි දැන් කතා කරන්න යන්නේ ශේෂ පරික්ෂමක් මගින් අනාවරණය වන වැරදි, අනාවරණය නොවන වැරදි දීලා අපිට වැරදි නිවැරදි කිරීම අභ්‍යාසයක් එන්නේ කොහොමද කියන එක ඊටාම සරල අභ්‍යාසයේ සිට සංකීර්ණ අභ්‍යාසය දක්වා අපි සාකච්ඡා කරගෙන යන්න හදන්නේ. අපි යම් අභ්‍යාස අංක 1. ඒකේ මොකක්ද ඔයාගෙන් ඉස්සෙල්ලාම අහලා තියෙන්නේ ඉහත සඳහන් වැරදි අතුරින් ශේෂ පරික්ෂම පිළියෙල කිරීමේදී අනාවරණය නොවන වැරදි දෙක මොනවද කියලා අහනවා. අනාවරණය නොවන වැරදි දෙක. මොකද අනාවරණය නොවන කියන්නේ ශේෂ පරික්ෂම අසමාන කරන්න හේතු වෙන්නේ නැති වැරදි දෙක මොනවද කියලා. බලමු අපි එක එකක්. විකුණුම් පොතේ එකතුව 65000ක් විකුණුම් ගිණුමේ දාලා තියෙන්නේ 60000ක් විදියට. එතකොට අපිට පේනව නේද දරුවෝ විකුණුම් ගිණුමේ කියන්නේ එක පැත්තක් නේද වැරදිලා තියෙන්නේ. එක පැත්තක් වැරදුනොත් ඒකෙන් ශේෂ පරික්ෂම මොනවා වෙනවද? ආන් හරි අසමාන වෙනවා. 2. විකිණීම සඳහා මයුරකින් ගත්ත භාණ්ඩ පිළිබඳ කිසිම සටහනක් පොත්වල ලියලා නැහැ. කිසිම සටහනක් පොත්වල ලියලා නැහැ කියන්නේ හර සටහන ලියලත් නැහැ, බැර සටහන ලියලත් නැහැ. ඔය කියන්නේ ගනුදෙනුවම පොත්වලින් මගේ ඇරිලා. එහෙනම් ඒක මොන දෝෂයක්ද? අනාවරණය නොවන දෝෂයක්. ඊළඟ එක. ගෙවූ ණය පොලිය 1500ක් මුදල් පාලන ගිණුමේ හරියට ලියලා බැංකු ණය ගිණුමට හර කරලා. ළමයි පොලි ගෙවුවා නම් හර කරන්න ඕනේ පොලි ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කරලා තියෙන්නේ මොන ගිණුමටද? බැංකු ණය ගිණුමට. එහෙනම් මොකක් හෝ ගිණුමකට මොනවා කරලා තියෙනවද? හර කරලා තියෙනවා. ඒ නිසා ළමයි මෙතන ශේෂ පරික්ෂමේ මොකක් ඇති වෙන්නේ නැද්ද? අසමානතාවයක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔක මොන දෝෂයක්ද? අනාවරණය නොවන දෝෂයක් වෙනවා. මොන දෝෂයක් වෙනවද? අනාවරණය නොවන දෝෂයක් වෙනවා. එතකොට දෙවෙනි එකත් අනාවරණය නොවන, තුන්වෙනි එකත් අනාවරණය නොවන. අපෙන් ඇහුවේ අනාවරණය නොවන වැරදි දෙක මොනවද කියලානේ. ලියමු පළවෙනි එකට උත්තරේ. අයන්නට 2 හා 3. අයන්නට උත්තරේ ලියන්න 2 හා 3. ඊළඟට කියනවා ළමයි ඉහත සියලු වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්න. ඔන්න දරුවෝ ජර්නල් සටහන් ලියන්න ඔයා රූල් කරලා තියෙන්න ඕනේ පොදු ජර්නලයක්. රූල් කරලා තියෙන්න ඕනේ මොකද්ද? පොදු ජර්නලයක්. පොදු ජර්නලයක් රූල් කරලා තියෙන්න ඕනේ. ඒ පොදු ජර්නලයේ තියෙනවා ළමයි විස්තර තීරුවයි හරයි බැරයි ඇති. පොදු ජර්නලය හර බැර විස්තරේ විස්තරේ හර බැර. ඔන්න ළමයි පළවෙනි එක. මොකද්ද තියෙන්නේ? විකුණුම් පොතේ එකතුව. මොකද්ද විකුණුම් පොත කියන්නේ? විකුණුම් ජර්නලයේ එකතුව 65000ක්
විකුණුම් ගිණුමේ ලියලා තියෙන්නේ 60000ක් විදිහට. ළමයි විකුණුම් පොත කියන්නේ විකුණුම් ජර්නලය නම් විකුණුම් ජර්නලය ලියන්නේ ණයට විකුණුම්නේ. දරු ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. ඔය කියන්නේ විකුණුම් ගිණුමට බැර කරලා තියෙන්නේ කීයක් විදියටද? 60000ක් විදියටයි බැර කරලා තියෙන්නේ. එතකොට වැරදිලා තියෙන්නේ විකුණුම් ගිණුමෙලු නේද? එහෙනම් ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණය ගැතියෝ හර නැත්නම් ණය ගැති පාලන හර විකුණුම් බැර. එතකොට විකුණුම් ගිණුමට බැර කරලා තියෙන්නේ 60000ක් විදියට. මේකේ හරි මේක ගැන කියන්නේ මේක හරි. මේක හරි. එහෙනම් මේකේ බැර පැත්ත 5000ක් අඩුයි. එහෙනම් නිවැරදි කරන්න විකුණුම් ගිණුම 5000ක් බැර වෙද්දී කොහෙටද හර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම. ඒකට ණයගැති පාලනය ඉන්නේ නැහැ. මොකද ණයගැති පාලන ගිණුමේ කිසිම වැරදක් වෙලා නැහැ. එහෙනම් ලියනවා මෙතන ඩබල් එන්ට්‍රිය මොකද්ද? අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර. හර කියලා කෙරවලින් ලියන්න ඕනේ 5000යි. විකුණුම් ගිණුම බැර. විකුණුම් ගිණුම බැර. බැර කියලා ලියන්නේ නැහැ 5000යි. සංලක්ෂය ලියනවා. ණයට විකුණුම්. ගණිතය තමයි ණයට විකුණුම්. විකුණුම් ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද. විකුණුම් ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. විස්තර දීරුව ඉරක් ගහලා වෙන් කරන්න. විස්තර දීරුව ඉරක් ගහලා වෙන් කරන්න. 2. විකිණීම සඳහා මයුරගෙන් ලබාගත් භාණ්ඩ. ළමයි පුද්ගලයෙක්ගේ නමක් දීලා තිබුණොත් ඕක මොන ගැණුම් වෙනවද? පුද්ගලයෙක්ගේ නමක් දීලා තිබුණොත් ඕක මොන ගැණුම් වෙනවද? ආන් හරි. මොන ගැණුම්ද වෙන්නේ? ණයට ගැණුම් වෙනවා. ඔය කියන්නේ ණයට ගැණුම් පිළිබඳ කිසිම සටහනක් පොත්වල ලියලා නැහැ. ලියලා නැත්නම් එහෙමම ලියන්න ඕනේ. මට කියන්න දරුවෝ ණයට ගැණුම් ලියන ඩබල් එන්ට්‍රි වෙන්නේ මොකද්ද? ගැණුම් ගිණුම ණය හිමි පාලන ගිණුම බැර. ලියන්න ඩබල් එන්ට්‍රිය. ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. ලියපුවයි චෙක් කරගන්න උත්තර. ගැණුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. රුපියල් 10000යි. සංලක්ෂය ලියන්න. ගැණුම් මගහැරීමේ වරද. ණයට ගැණුම් මගහැරීමේ වරද නිවැරදි කිරීම. මගහැරීමේ වරද නිවැරදි කිරීම. 3 එක. බැංකු ණය පොලිය ගෙවපු එක. මුදල් පාලන ගිණුමේ නිවැරදිව සටහන් කරලා. බැංකු ණය ගිණුමට මොනවා කරලා තියෙනවද? හර කරලා. මං කිව්වා පොලිය ගෙවුවා නම් හර කරන්න ඕනේ පොලි ගිණුමට. නමුත් මේක හර කරලා තියෙන්නේ මොන ගිණුමටද? බැංකු ණය ගිණුමට. ඒක වැරදි. ළමයි මේ වැරද්ද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? බැංකු ණය ගිණුම බැර කරන්න ඕනේ. එහෙනම් හරි දේ තමයි මොන ගිණුමට හර කරන එකද? පොලි ගිණුමට හර කරන එක. ලියන්න. පොලි ගිණුම හර බැංකු ණය ගිණුම බැර 1500යි. සංලක්ෂය ලියන්න. ගෙවූ පොලිය බැංකු ණය ගිණුමට හර කිරීමේ වරද. ගෙවූ පොලිය
බැංකු ණය ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීම. විස්තර තීරුව ඉලක්ක ගහලා වෙන් කරන්න. 4 2500ක රක්ෂණ ගාස්තුව මුදල් පොතේ කියන්නේ මුදල් පාලන ගිණුමේ විතරයි ලියලා තියෙන්නේ. ළමයි රක්ෂණ ගාස්තුව ගෙවුවා නම් මොකද වෙන්නේ? රක්ෂණ ගිණුම හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙනවා. මුදල් පාලන ගිණුමට බැර වෙනවා. මේක කියන්නේ මුදල් පාලන ගිණුමේ හරියට ලියලා පමණක් ලියලා. ඒ කියන්නේ මේ ගිණුමට දාලා නැහැ. එහෙනම් නිවැරදි කරන්න රක්ෂණ ගිණුමට මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. කොහෙටද ළමයි එහෙනම් බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න රක්ෂණ ගිණුම හර. රක්ෂණ ගිණුම හර. අවිනිශ්චිත ගිණුම බැර. රක්ෂණ ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. සංලක්ෂය ලියන්න. ගෙවූ රක්ෂණය රක්ෂණ ගිණුමට ගෙවූ රක්ෂණය රක්ෂණ ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. right දරුවනේ එහෙනම් අපි ළඟට බලන්න යන්නේ පළවෙනි ප්‍රශ්නයේ යන්න කොටස අවිනිශ්චිත ගිණුමක්. රූල් කරගන්නු T ගිණුමක් හදපු නැති අය අවිනිශ්චිත ගිණුමක්. රූල් කරගමු T ගිණුමක් අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. මං කිව්වා අවිනිශ්චිත ගිණුම රූල් කරලා තියන්න අපි සාකච්ඡා කරමින් හදමු කියලා. බලන්න දරුවෝ ඔයා ලියපු පොදු ජර්නලයට යන්න. ඔයා ලියපු පොදු ජර්නලයේ පළවෙනි එකේ අවිනිශ්චිත තියනවද නැද්ද? පොදු ජර්නලය ඇතුලේ බලන්න. අවිනිශ්චිත තියනවද නැද්ද ජර්නල් සටහනේ? තියෙනවා. මොන පැත්තේද තියෙන්නේ? හර පැත්තේ. මොන පැත්තේද තියෙන්නේ? හර පැත්තේ. එහෙනම් ගිණුමේ හර පැත්තේ අපි ලියන්නේ. හැබැයි මතක තියාගන්න අවිනිශ්චිත ගිණුමේ ලියද්දී දරුවෝ මේ උඩම තීරුව අපි පාවිච්චි කරන්නේ නැහැ. මොන තීරුවද පාවිච්චි කරන්නේ නැත්තේ? උඩම තීරුව පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ ලියා ගන්න හර පැත්තේ ලියන්නේ බැර එකේ නම. හර පැත්තේ ලියන්නේ බැර එකේ නම. මොකක් කියලාද? විකුණුම් 5000යි. ඇයි අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ ලිව්වේ? මේ මෙතන තියෙන අවිනිශ්චිත හර කියලා. අවිනිශ්චිත හර කියලා දීපිච්ච හින්දා ගිණුමේ හර පැත්තේ ලිව්වේ. හරිද? ලියන්නේ බැර එකේ නම විකුණුම් 5000යි. බලන්න දෙවෙනි එකේ අවිනිශ්චිත තිබුණේ නැහැ. තුන්වෙනි එකේ අවිනිශ්චිත තිබුණේ නැහැ. හතරවෙනි එකේ අවිනිශ්චිත තියෙනවා. මොන පැත්තේද? බැර පැත්තේ. මොකක් කියලාද තියෙන්නේ? රක්ෂණ කියලා. කීයද ළමයි? 2500යි. ඊට පස්සේ අවිනිශ්චිත ගිණුම තුලනය කරමු. හැබැයි තුලනය කරන්නේ මෙන්න මෙහෙමයි. මේක 5000යි. මේක 5000යි. මේ පැත්තනේ වැඩි. මෙන්න මෙතන වෙනස සාමාන්‍යයෙන් මෙතන දාලා පහළට ගෙනියනවනේ. මේ ගිණුමේ අවිනිශ්චිත ගිණුමේ පහළට එහෙම ගෙනියන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමේ ශේෂය දාන්නේ උඩින් 2500යි. ඒක දාන්න ඉදිරියට ගෙන ගියා කියලා. එහෙම නැත්නම් මෙතන ශේෂ පිරික්සුමේ වෙනස කියලා දානවා. දාන්න කීයද? 2500යි. ඔතන කියලා තියෙන ශේෂ පිරික්සුමට බලපාන දෙක තුලින් අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය හොයන්න කියලා. ඒ කියන්නේ ආරම්භක ශේෂය හොයන්න තියෙන්නේ.
ඊළඟට දුන්නේ දෙවෙනි ගාන. ඊළඟට දුන්නේ දෙවෙනි ගාන. ඒකේ ඉස්සෙල්ලාම අහන්නේ වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්නලු. මොනවද ලියන්න කියන්නේ? වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් ලියන්නලු. බලන්න. ඉස්සෙල්ලාම තියෙන පළවෙනි වැරද්ද බලන්න. යටින් තියෙන පසුව ගිණුම් පොත් පරීක්ෂාවේදී වැරදි අනාවරණය වුණා කියලා වැරදි හතරක් දීලා තියෙන්නේ. බලන්න දරුවෝ පළවෙනි එක මොකද්ද? සුදත්ගෙන් ලබාගත් 2000ක බඩු තොගය පිළිබඳ කිසිම සටහනක් ලියලා නැහැ. දරුවෝ මට කියන්න පුද්ගලයෙක්ගේ නමක් එක්ක දීලා බඩු තොගයක් ගත්තා කිව්වොත් ඒ අත්පිට ගෙනුම්ද ණයට ගෙනුම්ද? ආන් හරි ණයට ගෙනුම්. ඒ පිළිබඳ කිසිම සටහනක් පොත්වල ලියලා නැහැ නේද? කිසිම සටහනක් පොත්වල ලියලා නැහැ කියන්නේ මගේ ඇරිලානේ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ ණයට ගෙනුම් එක පොත්වල සටහන් කරන්න ඕනේ නේද? මට කියන්න දරුවෝ ණයට ගෙනුම් ලියන දිත්ත සටහන මොකද්ද වෙන්නේ? ගෙනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එහෙමනම් ලියන්න ගෙනුම් ගිණුම හර ණය හිමි පාලන එහෙම නැත්නම් වෙළඳ ගෙවි යුතු දෑ පාලන ගිණුම බැර. ලියපු අය හරි වැරදි බලා ගන්න. අනිත් අය පොදු චැනලයක් ගහලා ලියන්න ගන්න. ඉක්මනින් පොදු චැනලයක් ගහ ගන්න ගහපු නැති අය. ලියන පොදු චැනලයේ පළවෙනි ජර්නල් සටහන ගැනුම් ගිණුම හර ණය හිමි පාලන එහෙම නැත්නම් වෙළඳ ගෙවි යුතු දෑ පාලන ගිණුම බැර. කීයද වටිනාකම? 2000යි. සංලක්ෂය ලියන්න ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. 2 1200ක ගෙවපු රක්ෂණ ගාස්තුව රක්ෂණ ගිණුමේ 2100ක් ලෙස සටහන් වෙලා. දරුවෝ අපි බලමු රක්ෂණ ගාස්තුව ගෙවුවා නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. රක්ෂණ ගාස්තුව ගෙවුවා නම් ගිණුම් දෙකක් ඕනේ. රක්ෂණ ගාස්තු ගිණුමයි මුදල් පාලන ගිණුමයි. කීයද වටිනාකම තියෙන්නේ? 1200ක්. මුදල් පාලන ගිණුම බැර වෙනවා, රක්ෂණ ගිණුම හර වෙනවා. හැබැයි මේ රක්ෂණ ගිණුමට හර වෙලා තියෙන්නේ 1200ක් නෙමෙයිලු 2100ක්. මේක හරියට ලියලා. එහෙනම් මෙන්න මෙතන නේද වැරද්ද තියෙන්නේ? මොකද්ද වැරද්ද? මේ ගිණුමට හර කරලා තියෙන ගාණ වැඩිනේ. එහෙනම් නිවැරදි කරන්න මේ ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. මේ ගිණුමට බැර කරන්න ඕනේ. ඒ වැඩි ප්‍රමාණය. එහෙනම් කොහෙටද හර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න. අවිනිශ්චිත ගිණුම හර රක්ෂණ ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම හර රක්ෂණ ගිණුම බැර. කීයද වැඩි? 900යි. සංලක්ෂය ලියන්න. ගෙවූ රක්ෂණය රක්ෂණ ගිණුමට වැඩියෙන් ගැනීම. ගෙවූ රක්ෂණය රක්ෂණ ගිණුමට වැඩියෙන් ගැනීම. නිවැරදි කිරීම. තුන්වෙනි එක 5000ක ලීබඩු අලුත් වැඩියා කරන්න ගිය වියදම ලීබඩු ගිණුමට හර කරලා. දරුවෝ ලීබඩු අලුත් වැඩියා කරන්න වියදමක් ගියා නම් ඒක හර වෙන්න ඕනේ ලීබඩු අලුත් වැඩියා ගිණුමට. මොන ගිණුමටද? ලීබඩු අලුත් වැඩියා ගිණුමට. නමුත් ඒගොල්ලෝ හර කරලා තියෙන්නේ මොන ගිණුමටද? ලීබඩු ගිණුමට. ඒක වැරදි. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒක නිවැරදි කරන්න ලීබඩු ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරලා ලීබඩු අලුත් වැඩියා ගිණුමට මොකද කරන්න ඕනේ? හර කරන්න ඕනේ. ලියන්න. ලීබඩු අලුත් වැඩියා ගිණුම හර.
ලී බඩු අලුත් වැඩියා ගිණුම හර. ලී බඩු ගිණුම බැර. ලී බඩු අලුත් වැඩියා ගිණුම හර. ලී බඩු ගිණුම බැර. රුපියල් 5000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලී බඩු අලුත් වැඩියාව. ලී බඩු ගිණුමට. ලී බඩු අලුත් වැඩියාව ලී බඩු ගිණුමට. ලී බඩු ගිණුමට. හර කිරීමේ වරද. හර කිරීමේ වරද. නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. හර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක අවසාන එක 4. මොකද තියෙන්නේ? 5000ක ණයට විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් කළා. ණයගැති පාලන ගිණුමට හර කළා නැහැ. දරුවෝ මට කියන්න ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ණයට විකුණුම් වල ඩබල් එන්ට්‍රිය වෙන්නේ ණයගැති පාලන ගිණුම හර. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. කීයක්ද වෙන්න ඕනේ? රුපියල් 5000යි. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. මෙහෙමනේ වෙන්න ඕනේ. ණයගැති පාලන හර විකුණුම් බැර. ණයගැති පාලන හර විකුණුම් බැර. හැබැයි මෙතන කියනවා විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් වුණත් ණයගැති පාලන ගිණුමට හර කළා නැහැ. ඒ කියන්නේ මෙන්න මේ සටහන දාලා නැහැ කියලා කියන්නේ. එහෙනම් මට කියන්නේ මේ සටහන දාලා නැත්තම් මොකද කරන්න ඕනේ? ණයගැති පාලන ගිණුමට මොනව කරන්න ඕනේද? මොනව කරන්න ඕනේද? හර කරන්න ඕනේ. කොහෙටද එහෙනම් බැර කරන්නේ? අවිනිශ්චිත ගිණුමට. කොහෙටද එහෙනම් බැර කරන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න. අන්න එතන ළමයි වටිනාකම ටියුට් එකේ පොඩ්ඩක් හදාගන්න. 5000 නෙමෙයි 5900ක් වෙන්න ඕනේ. 5000 නෙමෙයි ළමයි 5900යි. ඒක හදාගන්න. ඒක මට කියන්න අමතක වුණා. 5900යි. ලියන්න. ණයගැති පාලන ගිණුම මේක 5900යි. ණයගැති පාලන ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. ණයගැති පාලන ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. 5900යි. මොකද විකුණුම් ගිණුමේ හරියට දාලා. සංලක්ෂය ලියන්න. ණයට විකුණුම් ණයගැති පාලන ගිණුමට නොගැනීමේ වරද. ණයට විකුණුම් ණයගැති පාලන ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. නොගැනීමේ වරද නිවැරදි කිරීම. දැන් අපි ඒකේ අවිනිශ්චිත ගිණුම ගහගමු. ටී ගිණුමක් ගහගන්න. අවිනිශ්චිත ගිණුම බලන්න දරුවෝ එකේ පළවෙනි ජර්නල් සටහන ඔයාගේ පොදු ජර්නල් එකේ ඔයා චෙක් කරන්නේ. ඒක දිහා බලාගෙන උත්තර ලියන්නේ. මට කියන්න පොදු ජර්නලයේ තුල පළවෙනි ජර්නල් සටහනේ අවිනිශ්චිත එකක් තිබ්බද? නැහැ. දෙවෙනි ජර්නල් සටහනේ අවිනිශ්චිත එකක් තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ. හර පැත්තේ තිබ්බේ. මොකක් කියලාද ලියන්නේ ඒකේ? රක්ෂණ. අනිත් ගිණුමේ නමනේ ලියන්නේ රක්ෂණ. කීයද තිබුණේ? 900යි. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? තුන්වෙනි එකේ නෑ. ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව් තිබ්බා. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ. ලියන්නේ මොකක් කියලාද? ණයගැති පාලන. 5900යි. ඔච්චරයි තියෙන්නේ. දැන් ගිණුම තුලනේ කරන්න.
මේ පැත්ත 5900යි. ඒකෙන් 900ක් ගියාම මේ මෙතන උඩම වෙනසක් එනවා කීයකද? 5000යි. ඒක දාන්න ඉදිරියට ගෙන ගිය ශේෂයේ හේවත් ශේෂ පිරික්සුමේ වෙනස කියලා. 5000යි. මේ 5000 හරිද කියලා මේ ගානේ නම් බලා ගන්න පුළුවන් අපිට. ඒ කොහොමද බලාගන්නේ? ඔයාට දීලා තියෙන ශේෂ පිරික්සුමේ බලන්න හර පැත්තේ අන්තිමට දීලා තියනවා නේද? අවිනිශ්චිත ගිණුම කියලා 5000. මේ තියෙන්නේ 5000 තමයි. හර පැත්තේ. දැන් අපිට කියනවා තුන්වෙනි කොටසේ වැරදි නිවැරදි කළාට පස්සේ කියන්නේ වැරදි ටික හැදුවට පස්සේ ආය පාරක් ශේෂ පිරික්සුම හදන්නලු අර කලින් උඩට දීලා තියනවා වගේම ශේෂ පිරික්සුමක් රෝල් කරන්න ඕනේ. උතන ඉඳ තිබ්බේ නැති අය ශේෂ පිරික්සුමක් රෝල් කරන අන්තිමට හරි ප්‍රශ්න අංකය දාලා දෙක කියලා. අනිත් අය උතනින්ම රෝල් කරන්න ශේෂ පිරික්සුමක් ඉක්මනේ. ගිණුමේ නම හරබැර. ඉක්මනේ රෝල් කරන්න ශේෂ පිරික්සුමක්. ගිණුමේ නම හරබැර. ගිණුමේ නම හරබැර. දැන් ශේෂ පිරික්සුම ආයේ හදද්දී ඔයාලා මේ පොදු ජර්නලයේ ඇතුලේ තියෙන ඒවා ටික වැදගත් වෙනවා. ඒ නිසා මේකේදී ළමයි අවධානය යොමු කරන්න ඕනේ. ඔයා වැරදි හදපු ටිකයි අවධානය යොමු කරන්න ඕනේ. right. උඩින් ලියන්න ශේෂ පිරික්සුම කියලා. right රුපියල් 1000 වලින් ඕනේ අපි සාමාන්‍ය සංඛ්‍යා වලින් හදමු. right ප්‍රාග්ධනය. මට කියන්නේ පොදු ජර්නලයේ ඇතුලේ අපිට ප්‍රාග්ධනය කොහෙදවත් හම්බුණාද? නෑ. එහෙනම් වෙනසක් නෑ. දාගන්න ප්‍රාග්ධනය බැර පැත්තේ 50000යි. ටියුට් එක බලමු. ප්‍රාග්ධනය බැර පැත්තේ 50000යි. 4යි එක තොගය කියන්නේ ආරම්භක තොගයනේ. අපිට ඕනේ නෑ. ලියන තොගය 60000යි. තොගය 60000යි. වෙනසක් නෑ හර පැත්තේ. ගෙනුම්. ගෙනුම්. අපිට අහුණාද? ඔව් එකක අහුණා. ඒ කීවෙනි එකේද? පළවෙනි එකේ අපිට ගෙනුම් අහුණා. මට කියන්න පොදු ජර්නලයේ ඇතුලේ බලන්න ගැනුම් ගිණුම මොනවා කරන්න ඕනේ කියලාද ලිව්වේ? හර කරන්න ඕනේ කියලා ලිව්වේ නේද 2000. හර කරන්න ඕනේ කියන්නේ ළමයි දැනට තියෙන හර එකට එක මොනවා කරන්න ඕනේ කියලාද කියන්නේ? එකතු කරන්න ඕනේ. දැනට තියෙන හර එකට එක එකතු කරන්න ඕනේ. එහෙනම් ලියන්න ගැනුම් හර පැත්තේ ගැනුම් හර පැත්තේ 3 ලක්ෂ ගැනුම් හර පැත්තේ 3,37,000යි. ගැනුම් හර පැත්තේ 3,37,000යි. ඊළඟට බලන්න. ඊළඟට තියෙනවා විකුණුම්. තිබ්බද අපේ නෑ. විකුණුම් පොදු ජර්නලයේ ඇතුලේ කොහෙවත් තිබුණේ නෑ. විකුණුම් තිබුණේ නෑ. ඒ නිසා දාගන්න ශේෂ පිරික්සුමේ විකුණුම් කියලා 4,30,000ක් බැර පැත්තට. 4,30,000ක් බැර පැත්තට. ඊළඟ එක වේතන තිබ්බද? නෑ. පොදු ජර්නලයේ ඇතුලේ තිබුණේ නෑ වේතන කියලා. එහෙනම් දාන්න වේතන කියලා 45,000යි. වේතන කියලා 45,000යි. ඊළඟට ලී බඩු පොදු ජර්නලයේ ඇතුලේ තිබ්බද? ඔව් තිබ්බා. මොකද්ද තිබ්බේ? ලී බඩු ගිණුම බැර කියලා නේද තිබ්බේ. ළමයි ඔතන ලී බඩු තියෙන්නේ හර පැත්තේ නේද? එහෙනම් ඔයාගේ පොදු ජර්නලයේ ඇතුලේ බැර කියලා තිබ්බනම් ඔය තියෙන ලී බඩු වලින් 5000 මොනව වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. එතකොට ලී බඩු ලියන්න 65,000යි. ලියන්න 65,000යි ලී බඩු. ශේෂ පිරික්සුමේ ලියන හර පැත්තේ 65,000යි. රක්ෂණ. ඔතන 5000ක් තියෙනවා ළමයි. හැබැයි අපේ ශේෂ පිරික්සුමේ ඇතුලේ තිබුණා රක්ෂණ 900ක් බැර කියලා. බැර වෙනවා කියන්නේ තියෙන රක්ෂණයෙන් මොනව වෙනවද? අඩු වෙනවා. එහෙනම් දාන රක්ෂණය. රක්ෂණය 900යි.
sorry රක්ෂණය 4100 900 කඩු වෙච්චාම 4100යි හර. ඉඩම් ගොඩනැගිලි ඉඩම් ගොඩනැගිලි ඉඩම් ගොඩනැගිලි වෙනසක් වුණේ අපිට පොදු ජනල ඇතුලේ තිබුණේ දාන්න කීයක් තියෙන්නේ 2,80,000යි. ඊළඟ ණය ගැතියෝ වෙනසක් වුණාද? ඔව් වෙනසක් වුණා. අපේ අන්තිම එකේ ලියුණා ණය ගැති පාලන ගිණුම හර කියලා. හර වෙනවා කියන්නේ තියෙන එකට මොනව වෙන්න ඕනේද? එකතු වෙන්න ඕනේ. ණය ගැතියෝ ලියන්න 55900යි. 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 ඊළඟ ණය හිමියෝ වෙනසක් වුණාද? ඔව් වුණා. පළවෙනි එකේ තිබුණා ණය හිමි පාලන ගිණුම බැර වෙන්න ඕනේ කියලා. බැර වෙනවා කියන්නේ තියෙන බැර එකට එකතු වෙනවා. ලියන්න ණය හිමියෝ. බැර පැත්තට දාන්න. ණය හිමියෝ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. බැර පැත්තට දාන්න 22000යි. ඔය 20000යි අර 2000යි පළවෙනි එකේ තිබිච්ච. මුදල් වෙනසක් වුණේ නැහැ. එහෙමම ලියන්න. කීයද? 80000යි. අවිනිශ්චිත ගිණුම කියන එක වැරදි හැදුවට පස්සේ ලියන්නේ නැහැ, මතක තියාගන්න. හැබැයි උතර තිබුණ නැති එකක් පොදු ජර්නලය තුල තියෙනවා. මොකක්ද මේ පොදු ජර්නලය තුල තියෙන්නේ? උතර තිබුණ නැතිව බලලා කියන්න මට මොකද්ද? හොඳට බලලා කියන්න. අවිනිශ්චිත ගන්නෙ නැහැ. එහෙනම් පොදු ජර්නලය ඇතුලේ තව මොකක්ද තිබුණේ? ආන් හරි ලීබඩු වලුත් වැඩි ආහාර කිව්ව නේද? එහෙනම් දාන්න තව එකක් ශේෂ පිරික්සුමට ලීබඩු වලුත් වැඩියා කියලා 5000ක් හර පැත්තට. 5000ක් කර පැත්තට ලීබඩු වලුත් වැඩියා කියලා. දැන් ශේෂ පිරික්සුමේ හර පැත්තයි බැර පැත්තයි එකහු කරන්න පල්ලෙයාට. ඉක්මනින් එකතු කරන්න බලන්න ශේෂ පිරික්සුමේ හර පැත්තයි බැර පැත්තයි. ඉක්මනින් එකහු කරන්න. කැලේ එකක් තියෙනයි කැලේ ගරන් එකතු කරන්න. අනිත් අය සාමාන්‍ය විදිහට එකතු කරන්න. කීයක් එනවද එකතුව? නාම ලක්ෂ 52000ක් එනවා. නාම ලක්ෂ 52000ක් එනවා. උත්තරේ නාම ලක්ෂ 52000යි. හර පැත්තේ ඉන්නේ බැර පැත්තේ පොඩි වෙනසක් තියෙනවද? ඒක ශේෂ පිරික්සුමේ තිබිච්ච වරදා. අර උඩම තියෙන ප්‍රාග්ධනය 50000 නෙමෙයි ලක්ෂ 5ක් වෙන්න ඕනේ. 50000 නෙමෙයි ලක්ෂ 5ක් වෙන්න ඕනේ. එතකොට එතන ලක්ෂ 5යි 4,30,000යි 9,30,000යි ඊළඟට 22,000යි 9,52,000යි. උඩම් ප්‍රාග්ධනය ලක්ෂ 5ක් වෙන්න ඕනේ. 50,000 නෙවෙයි. right. 9,52,000කට ශේෂ පිරික්සුම සමාන වෙනවා. ඊළඟට යන්න තුන්වෙනි අභ්‍යාසයට. ඔයාගෙන් අහනවා පළවෙනි එකේ ප්‍රශ්නයක් තුන්වෙනි අභ්‍යාසයේ. මොකක්ද අහන්නේ? ඉහත වැරදි අතුරින් ශේෂ පිරික්සුමේ හරක හා බැර තීරු වල එකතු අතර වෙනසක් ඇති කරන ගනුදෙනු. හරිද? වෙනසක් ඇති කරන වැරදි ටික ලියලා දක්වන්න. දරුවෝ මොකද්ද කියන්නේ මේ වෙනසක් ඇති කරන ගනුදෙනු කොහොමද කියලා? වෙනසක් ඇති කරන, ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති කරන ඒවා කියන්නේ අනාවරණය වනේවද නොවනේවද? ආන් හරි වනේවා. මෙතන අහන්නේ මේ දීලා තියෙන ඒවයි අනාවරණය වෙන්නේ කොහොමද?
ළමයි අනාවරණය වෙන්නේ ගිණුමක එක පැත්තක විතරක් වෙච්ච වැරදි නේද? ඔන්න පළවෙනි එක 4500ක ගැනුම් ඉන්වොයිසිය පොත්වල ලියලා නැහැ. එහෙනම් පොත්වල ලියලම නැත්තම් මේක අනාවරණය වෙනවද? නැහැ. දෙක ගෙවූ වේතනය 5400ක් වේතන ගිණුමේ දාලා තියෙන්නේ 4500ක් විදියට. ඒ කියන්නේ එක පැත්තක අඩුයි නේද? එක පැත්තක් අඩු වෙච්ච ගමන් ශේෂ පිරික්සුම් මොනවා වෙනවද? අසමාන වෙනවා. ආන් එක හරියි. ඊළඟ මෝටර රථ අලුත් වැඩියාවට ගිය වියදම මෝටර රථ ගිණුමට හර කළා කොහෙට හරි හර කළා තියෙනවනේ. කොහෙට හරි හර කළා තියෙන නිසා ඒකෙන් ශේෂ පිරික්සුම මොනවා වෙන්නේ නැද්ද? අසමාන වෙන්නේ නැහැ. අන්තිම එක ලද ආයෝජනාදායම මුදල් පාලන ගිණුමේ පමණක් සටහන් කරලා අන්න ළමයි දෙපැත්තෙන් එක පැත්තක විතරයි ලියලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් ශේෂ පිරික්සුම් මොනවා වෙනවද? අසමාන වෙනවා. එහෙනම් මට කියන්න අසමාන කරන්න හේතු වෙන වැරදි දෙක වෙන්නේ මොකද්ද? B සහ මොකද්ද? D. ලියන්න. ශේෂ පිරික්සුම අසමාන වීමට බලපාන වැරදි වන්නේ පළවෙනි එකට උත්තරේ. ශේෂ පිරික්සුමට අසමාන වීමට බලපාන වැරදි වන්නේ B හා D පමණි. 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 ඊළඟට තියෙනවා ළමයි පොදු ජර්නලයේ වැරදි නිවැරදි කිරීමේ සටහන් ලියන්නලු රූල් කරගන්න පොදු ජර්නලයක්. අනිත් අය අපි චෙක් කරමු උත්තර. ඉක්මනින් හදපු නැති අය ඉන්නවනම් රූල් කරගන්න පොදු ජර්නලයක්. පොදු ජර්නලයක්. පොදු ජර්නලයක්. පළවෙනි එක 4500ක ගැනුම් ඉන්වොයිසිය පිළිබඳ පොත්වල කිසිවක් ලියලා නැහැ. පොත්වල කිසිවක් ලියලා නැහැ කියන්නේ ළමයි මොනවා වෙලාද තියෙන්නේ? ගනුදෙනුව මගහැරිලා. ළමයි ණයට ගැනුම් මගහැරුණා ලියන ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම. එහෙම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෙය පාලන ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. හරිනම් හරි දාගන්න. ගැනුම් හර ණය හිමි පාලන බැර 4500යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ණයට ගැනුම් මග හැරීමේ වරද. ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක දෙක ගෙවූ වේතනය 5400ක් වේතන ගිණුම ලියලා තියෙන්නේ 4500ක් විදියට. ළමයි ගෙවූ වේතනයේ ඩබල් එන්ට්‍රිය වෙන්නේ මෙන්න මෙහෙමයි. ගෙවූ වේතනයේ ඩබල් එන්ට්‍රිය වෙන්නේ වේතන ගිණුමට හර වෙලා මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. එතකොට ළමයි වේතනය ගෙවලා තියෙන්නේ කීයද? 4500යි. sorry 5400යි. 5400යි. මුදල් පාලන ගිණුමේ හරි. හැබැයි මේකේ දාලා තියෙන්නේ කීයක් විදියටද? 4500ක් විදියට. ඔය කියන්නේ මෙන්න මෙතන අඩුයි. මෙතන අඩුයි නම් ළමයි නිවැරදි කරන්න මෙතෙන්ට දාන්න ඕනේ තව කීයක්ද? ආන් හරි 900ක් මෙතෙන්ට දාන්න ඕනේ. ඒ කියන්නේ වේතන ගිණුම හර වෙන්න ඕනේ. එතකොට ළමයි කොහෙටද එහෙනම් බැර වෙන්නේ? අවිනිශ්චිත ගිණුමට. ලියන්න දෙවෙනි එක වේතන ගිණුම හර
අවිනිශ්චිත ගිණුම බැර. වේතන ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර 900යි. සංලක්ෂය ලියන්න. ගෙවූ වේතන වේතන ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද. ගෙවූ වේතන ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද. වේතන ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද. නිවැරදි කිරීම. වේතන ගිණුමට අඩුවෙන් ගැනීමේ වරද නිවැරදි කිරීම. ඊළඟට ළමයි තුන්වෙනි එක. මෝටර රථ අලුත් වැඩියාවට ගිය 12500 මෝටර රථ ගිණුමට හර කළා. ඇත්තටම ළමයි අලුත් වැඩියාවට වියදමක් ගියා නම් හර වෙන්න ඕනේ කොහෙටද? අලුත් වැඩියා ගිණුමට. නමුත් මේගොල්ලෝ හර කළා තියෙන්නේ කොහෙටද? මෝටර රථ ගිණුමට. ඒක වැරදි. එහෙනම් නිවැරදි කරන්න මෝටර රථ ගිණුම මොනවා වෙන්න ඕනේද? බැර වෙලා. කොහෙටද ළමයි හර වෙන්න ඕනේ? අලුත් වැඩියා ගිණුමට. ලියන්න. මෝටර රථ අලුත් වැඩියා ගිණුම හර. මෝටර රථ අලුත් වැඩියා ගිණුම හර. මෝටර රථ ගිණුම බැර. මෝටර රථ අලුත් වැඩියා ගිණුම හර. මෝටර රථ ගිණුම බැර 12500යි. සංලක්ෂය ලියන්නේ. අලුත් වැඩියාව මෝටර රථ ගිණුමට හර කිරීමේ වරද. අලුත් වැඩියාව මෝටර රථ ගිණුමට හර කිරීමේ වරද. අලුත් වැඩියාව මෝටර රථ ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. ඊළඟ එක අවසාන එක. මොකක්ද අහන්නේ? ලද ආයෝජන ආදායම 600 මුදල් පාලන ගිණුමේ විතරයිලු ලියලා තියෙන්නේ. ලද ආයෝජන ආදායම 600. ළමයි ලද ආයෝජන ආදායම් වල ඩබල් එන්ට්‍රි වෙන්නේ මුදල් පාලන ගිණුම හර ලද ආයෝජන ආදායම් ගිණුම බැර. කටවැඩ කොලයක් තරම් බලන්න. මුදල් පාලන ගිණුමට හර වෙලා ලද ආයෝජන ආදායම් ගිණුමට බැර වෙන්න ඕනේ. මෙහෙමයි වෙන්න ඕනේ. හැබැයි මෙතන ලියලා නැහැලු. ලද ආයෝජන ආදායම් ගිණුමට අරගෙන නැහැ. මුදල් පාලන ගිණුම විතරයි ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක විතරයි ලියලා තියෙන්නේ, මේකට දාලා නැහැ. එහෙනම් නිවැරදි කරන්න ලද ආයෝජන ආදායම් ගිණුමට මොනව වෙන්න ඕනේද? බැර වෙන්න ඕනේ. කොහෙටද එහෙනම් හර වෙන්න ඕනේ? අවිනිශ්චිත ගිණුම. ලියන්න හතරවෙනි එක. අවිනිශ්චිත ගිණුම හර. අවිනිශ්චිත ගිණුම හර ලද ආයෝජන ආදායම් ගිණුම බැර. ලද ආයෝජන ආදායම් ගිණුම බැර 600යි. බැර කියලා එහෙම ලියන්නේ නැහැ පොදු ජර්නලයේ. බැර 600යි. සංලක්ෂය ලියන්න වරණක් ඇතුලේ. ලද ආයෝජන ආදායම් එම ගිණුමට නොගැනීමේ වරද. එහෙම නැත්නම් ආයෝජන ආදායම් ගිණුමට නොගැනීමේ වරද. එම ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම. අරුල් කරගමු T ගිණුමක් අවිනිශ්චිත ගිණුමක්. T ගිණුමක් රෝල් කරගන්න අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමක්. T ගිණුමක් රෝල් කරගන්න අවිනිශ්චිත ගිණුමක්. අවිනිශ්චිත ගිණුමේ බලන්න ඔයා ලියපු පොදු ජර්නලයේ පළවෙනි එකේ අවිනිශ්චිත තිබුණාද? පොදු ජර්නලය ඇතුලේ බලන්න කියන්න. නෑ. දෙවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද?
ඔව් මොන පැත්තේද තිබ්බේ? මොන පැත්තේද? අන්න හරි බැර පැත්තේ තිබ්බේ. බැර පැත්තේ තිබ්බේ. කීයද තිබ්බේ අවිනිශ්චිත? 900යි. හැබැයි බැර පැත්තේ ලියදී උඩම රුල ඉතුරු කරනවා කිව්වනේ. වේතන කියලා දාන්න 900යි. මට කියන්නේ ඊළඟ එකේ අවිනිශ්චිත තිබ්බද? නෑ. හතරවෙනි එකේ අවිනිශ්චිත තිබ්බද? ඔව්. මොන පැත්තේද තිබ්බේ? හර පැත්තේ ආයෝජන ආදායම් කියලා 600යි. දැන් ගිණුම තුලනේ කරමු ඔච්චරයි තියෙන්නේ. මේ පැත්ත වැඩි 900යි. ඒක මේ පැත්තෙත් දාන්න. මේ මෙතන වෙනසක් එනවා උඩම කීයකද? 300ක. මේක දාන්න ඊගේ ශේෂය කියලා. ළමයි මේ ගානේ නම් ඔක හරියද කියලා බලා ගන්න පුළුවන්. ඔයාට උඩම දීලා තියෙනවා බලන්න වාක්‍යයේ ශේෂ පිරික්සුම වෙනස 300ක් අවිනිශ්චිත ගිණුමකට හරකලා කියලා නේද? මේ තියෙන්නේ හර කරපු 300. හර කරපු 300. ඔයාට ඒක නම් චෙක් කරගන්න පුළුවන්. right. ඒ අපි සාකච්ඡා කළේ නිබන්ධනයේ 3 වෙනි ප්‍රශ්නය. අපි යනවා නිබන්ධනයේ 4 වෙනි ප්‍රශ්නෙට. නිබන්ධනයේ 4 වෙනි ප්‍රශ්නට. මොකක්ද මේ 4 වෙනි ප්‍රශ්නේ අහන්නේ දරුවෝ? 4 වෙනි ප්‍රශ්නේ අහනවා 4 වෙනි ප්‍රශ්නේ අහනවා ශේෂ පිරික්සුමේ දීලා තියෙන ශේෂ පිරික්සුමේ A B C D කියලා දාලා තියෙන අක්ෂර 4 අයිතිවන අක්ෂර 4 දාලා තියෙන ගිණුම් ටික අයිතිවන ගිණුම් වර්ගය මොනවද කියලා දාගමු අයන්න කියලා. උත්තර ලියන්න අයන්න. A මොකද ඒ වල අහන්නේ? විකුණුම් ලියන්න A කියලා විකුණුම්. මට කියන්න දරුවෝ විකුණුම් කියන්නේ මොන ගිණුමක්ද? ආදායම්. ආදායම් පුංචි කැලලට දාලා ඉස්සරහින් උත්තරේ ලියන්න. ආදායම් හරියට ලියපුවා හරියට දාගන්න. B ගැනිලි. මට කියන්න දරුවෝ ගැනිලි කියන්නේ මොන ගිණුමක්ද? නෑ වියදමක් නෙමෙයි ගැනිලි කියන්නේ. ගැනිලි කියන්නේ මොකද්ද? අන්න හරි හිමිකමක්. ගැනිලි කියන්නේ හිමිකමක්. C බැංකු ණය පොලිය. හරි. මොකද්ද බැංකු ණය පොලිය කියන්නේ? වියදමක්. D මුදල්. මුදල් ශේෂය. මොකද්ද මුදල් කියලා කියන්නේ? වත්කමක්. මුදල් වත්කමක්. ඒ පළවෙනි එකට උත්තරේ ලිව්වේ. දෙවෙනි එකේ අහනවා ඉහත වැරදි ටික නිවැරදි කරන්න අදාළ මොනවද? ජර්නල් සටහන් ලියන්නලු. ජර්නල් සටහන් ලියන්න මොකද්ද ගහන්න වෙන්නේ? පොදු ජර්නලයක් ගහන්න වෙනවා. රූල් කරගන්න පොදු ජර්නලයක් විස්තරය හරබැල කියලා හදපු නැති අය ඉක්මනින්. විස්තරය හරබැල. right පළවෙනි එක. 5000ක ගැනුම් ඉන්වොයිසිය පොත්වලින් ලියලා නැහැ. පොත්වලින් මග ඇරිලා. දිගටම අපිට අහුවෙච්ච එකක්. මට කියන්නේ ගැනුම් ඉන්වොයිසිය. එහෙම නැත්නම් ණයට ගැනුම් මග ඇරුණා නම් නිවැරදි කරන්න ඩබල් එන්ට්‍රි මොකද්ද වෙන්නේ? ගැනුම් ගිණුම හර කොහෙටද බැල වෙන්නේ? ණය හිමි පාලනය කියන්නේ වෙළඳ ගෙවිය යුතු දෙය පාලන ගිණුම් බැර. ලියන ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. රුපියල් කීයද එන්නේ? 5000යි. සංලක්ෂය ලියන්නේ ණයට ගැනුම් මග හැරීමේ වරද. ණයට ගැනුම් මග හැරීමේ වරද නිවැරදි කිරීම. නිවැරදි කිරීම විස්තර තීරුව ඉරක් ගහලා වෙන් කරන්න. 2 රුපියල් 3000ක ගෙන යාමේ කුලිය ගෙන ඒමේ කුලී ගිණුමට හර කරලු. ගෙන යාමේ කුලියක් ගෙව්වනම් දරුවෝ හර වෙන්න ඕනේ ගෙන යාමේ කුලී ගිණුමට. නමුත් හර වෙලා තියෙන්නේ කොහෙටද? ගෙන ඒමේ කුලී වලට. වැරදි ඒක. එහෙනම් මේ වැරද්ද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ?
ගෙන ඒමේ කුලිය බැර කරන්න ඕනේ. කොහෙටද එනම් අර කරන්නේ ගෙන යාමේ කුලිය කියනවා. ලියන්න දෙවෙනි එක ගෙන යාමේ කුලි හර. ගෙන ඒමේ කුලිය බැර. ගෙන යාමේ කුලිය හර. ගෙන ඒමේ කුලිය බැර. කීයද එන්නේ? රුපියල් 3000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ගෙන යාමේ කුලිය. ගෙන ඒමේ කුලී ගිණුමට හර කිරීම. ගෙන ඒමේ කුලී ගිණුමට හර කිරීම. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. තුන්වෙනි එක ලීබඩු උපකරණ අලුත් වැඩියාවට ගිය වියදම. ලීබඩු ගිණුමට හර කළාන ඉස්සෙල් එකේ තිබුණා අපිට. ලීබඩු අලුත් වැඩියාවට ගිය වියදම ලීබඩු ගිණුමට හර කළා නම් ඒක වැරදි නේද? ඒ වැරද්ද හරි ගස්සන්න මොකද කරන්න ඕනේ? ලීබඩු ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද දරුවෝ එහෙනම් හර කරන්නේ? ආන් හරි කොහෙටද? ලීබඩු අලුත් වැඩියා ගිණුමට. ලියන්න. ලීබඩු අලුත් වැඩියා හර. ලීබඩු ගිණුම බැර. ලීබඩු අලුත් වැඩියා හර. ලීබඩු ගිණුම බැර. රුපියල් 2000යි. සංලක්ෂය ලියන්න. ලීබඩු අලුත් වැඩියාව. ලීබඩු ගිණුමට හර කිරීමේ වරද. ලීබඩු ගිණුමට හර කිරීමේ වරද. ලීබඩු ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. අන්තිම එක ගෙවූ දුරකථන ගාස්තුව 1100ක් මුදල් පොතේ කියන්නේ මුදල් පාලන ගිණුමේ විතරක් සටහන් වෙලාලු. දරුවෝ මට කියන්න දුරකථන ගාස්තුව ගෙවුවා නම් ඩබල් එන්ට්‍රිය මොකද්ද වෙන්නේ? දුරකථන බිල් ගිණුම හර මුදල් පාලන බැර. ඔය කියන්නේ මුදල් පාලන ගිණුමේ හරියලු. එහෙනම් කරලා නැත්තේ මොකද්ද? දුරකථන බිල් ගිණුමට මොනව කරන එක විතරද? හර කරන එක විතරයි කරලා නැත්තේ. එහෙනම් දරුවෝ බැර වෙන්න ඕනේ කොහෙටද? ආන් හරිය අවිනිශ්චිත ගිණුම. ලියන්න දුරකථන බිල් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. දුරකථන බිල් ගිණුම හර අවිනිශ්චිත ගිණුම බැර. රුපියල් 1100යි. රුපියල් 1100යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. දුරකථන බිල දුරකථන ගිණුමට නොගැනීමේ වරද. දුරකථන ගිණුමට නොගැනීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. right පුංචියට ගහගන්න ටී ගිණුමක් අවිනිශ්චිත ගිණුම කියලා රූල් දෙක තුනක් ඇති ගොඩක් ඕනේ. අවිනිශ්චිත ගිණුම කියලා ටී ගිණුමක්. දැන් බලන්න මේක හදද්දී ඔයාගේ පොදු channel ඇතුලේ පොදු channel එක බලලා හදන්නේ. පොදු channel එක ඇතුලේ පළවෙනි එකේ අවිනිශ්චිත කියලා තිබ්බද මොකුත් නෑ. දෙවෙනි එකේ අවිනිශ්චිත කියලා මොකුත් තිබ්බද? ඒත් නෑ. තුන්වෙනි එකේ අවිනිශ්චිත කියලා මොකුත් තිබ්බද? ඒත් නෑ. හතරවෙනි එකේ තිබ්බද අවිනිශ්චිත කියලා මොකුත්? ඔව්. මොන පැත්තේද තිබ්බේ? බැර පැත්තේ. රූලක් ඉතුරු කරලා ලියනවා දුරකථන කියලා. 1100යි. ඔච්චරයි තියෙන්නේ.
ඔච්චරයි තියෙන්නේ. දැන් තුරණය කරනවා කියනවා. මේ පැත්ත වැඩි. ඒක මේ පැත්තෙත් දානවා. මෙතන උඩම වෙනසක් එනවා 1100ක්. මේක ඉදිරියට ගෙන ගිය ශේෂය කියලා. මේක හරිද කියලා අපිට බලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ළමයි ඔයාට දුන්න ශේෂ පිරික්සුමේ බලන්න අවිනිශ්චිත කියලා අන්තිමට 1100ක හර එකක් තියෙනව නේද? අවිනිශ්චිත කියලා 1100ක හර එකක් තියෙනව නේද? ඔය තියෙන්නේ ශේෂය තමයි. right. දැන් ඔයා ඉක්මනින් ශේෂ පිරික්සුම හදන්න ගන්න වැරදි ටික හැදුවට පස්සේ ඒතකොට අර ඉස්සෙල්ලා වගේම පොදු ජර්නලේ බලලා මේ අපිට තියෙන ශේෂ පිරික්සුම හරි ගස්සලා ලියන්න. ටූල් කරගන්න එහා පැත්තේ තියෙනවා වගේම ශේෂ පිරික්සුමක් ගිනුමේ නම හර බැර කියලා දාලා ශේෂ පිරික්සුමක් ඉක්මනින් හදන්න. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඉක්මන් කරන්න. ඔතන ඉන්න නැත්තම් වෙනම රූල් කරන අන්තිම ප්‍රශ්නාංකය 4 කියලා දාලා හරිද ඉවරද ශේෂ පිරික්සුම? උඩින් ලියන ශේෂ පිරික්සුම කියලා බලන්න ඉස්සෙල්ලාම තියෙන ගැණුම් තිබ්බද අපේ ශේෂ පිරික්සුමේ ගැණුම් කියලා එකක්? ඔව් තිබ්බා. ගැණුම් හර කියලානේ තිබ්බේ. හර වෙනවා කියන්නේ තියෙන ගැණුම් වලට එකතු කරන්න. ගැණුම් එතකොට 60000ක් එනවා හර පැත්තට. විකුණුම් බලන්න විකුණුම් කියලා එකක් තිබ්බද ශේෂ පිරික්සුමේ?
නෑ. එහෙනම් විකුණුම් ලියුවේ හැකි අපිට 70යි. විකුණුම් ලියුවේ හැකි 70යි. විකුණුම් ලියුවේ හැකි 70යි. ඊළඟට ලී බඩු තියෙනවද? ඔව් තියෙනවා. ශේෂ පිරික්සුමේ ලී බඩු බැර කියලා තියෙනවා. බැර වෙනවා කියන්නේ 2000ක් අඩු වෙනවා ලී බඩු වලින්. දාන්න ලී බඩු කියලා කීයද එන්නේ? 40000යි. ලී බඩු කියලා 40000යි. ඊළඟට තියෙනවද ගැණිලි කියලා එකක් ශේෂ පිරික්සුමේ මේ පොදු ජර්නලේ නෑ. එහෙනම් දාන්න ගැණිලි 7000යි එක වෙනසක් නෑ. වැටු ඔතන 8000ක් තියෙනවා. මුකුත් වරදක් තියනවද වැටුප් වල? තියනවද? නෑ. වැටුප් වල වරදක් නෑ. එහෙනම් එහෙමම ලියන වැටුප් කියන එක කීයද තියන්නේ? 8000යි. ඊළඟට බැංකු ණය වෙනසක් තිබුණේ නෑ. පොදු ජර්නලේ මුකුත් තිබුණේ නෑ. බැංකු ණය දාන්න බැල පැත්තේ 25000යි. ගොඩනැගිලි කුලිය දාන්න හර පැත්තේ වෙනසක් නෑ. 6000යි. වෙනසක් නෑ 6000යි. ඊළඟ ගෙන ඒමේ කුලිය ආන් වෙනසක් තිබුණා. අපි ලියපු එකේ තිබුණා ගෙන ඒමේ කුලිය බැර කියලා පොදු ජර්නලේ තිබුණා. බැර වෙනවා කියන්නේ අඩු වෙනවා තියෙන එකෙන් කීයක්ද? 3000ක්. එතකොට ලියන්න ගෙන ඒමේ කුලිය කියලා 7000යි. ගෙන ඒමේ කුලිය කියලා 7000යි. ආයේ බැංකු ණය පොලිය වෙනසක් තිබුණේ නෑ. දාන්න බැංකු ණය පොලිය 2500යි. ඒකේ වෙනසක් තිබුණේ නෑ කිසි දෙයක්. 2500යි. ඊළඟට දාන්න මොනවද තියෙන්නේ? මුදල් වෙනසක් නෑ. 63400යි. වෙනසක් නෑ. 63400යි. ඒකෙම මොදාන හර පැත්තේ ප්‍රාග්ධනය දාන්න. ප්‍රාග්ධනය බැර පැත්තේ වෙනසක් නෑ. ලක්ෂයයි. අවිනිශ්චිත දාන්නේ නෑ. දැන් බලන්න පොදු ජර්නලේ තව මොනවද ඉතුරුනේ කියලා. පොදු ජර්නලේ ඉතුරුනේ මොනවද කියලා. ණය හිමියෝ කියලා එකක් ඉතුරුනා. දාන්න ශේෂ පිරික්සුමේ බැර පැත්තට ණය හිමියෝ කියලා 5000යි. අන්න හරි. ආයෙ එකක් දාන්න ඕනේ හර පැත්තට. මොකක් කියලාද? ගෙන යාමේ කුලිය කියලා. ඒ ගෙන යාමේ කුලිය කියලා 3000යි හර පැත්තට. තව එකක් හර පැත්තට එනවා. මොකක් කියලාද? තව දෙකක් එනවා. තව එකක් හර පැත්තට එනවා. මොනවද? ආන්න අලුත් වැඩියා උපකර ලී බඩු අලුත් වැඩියා කියලා හර පැත්තට එනවා. 2000යි. තවත් එකක් එනවා හර පැත්තට. මොනවද? දුරකථන ගාස්තු කියලා. හරි. දුරකථන ගාස්තු කියලා 1100යි. දැන් එකතු කරන්න ශේෂ පිරික්සුමේ දෙපැත්ත එකතු කරපුවම ශේෂ පිරික්සුමේ එකතුව හරියටම රුපියල් ලක්ෂ 2ක් එනවා. බලන්න හරියටම රුපියල් ලක්ෂ 2ක් එනවා ශේෂ පිරික්සුම. හරියටම රුපියල් ලක්ෂ 2ක් එනවා. නැවත අහගන්න ඕන නම් උඩ ඉඳන් අංක ටික සංඛ්‍යා ටික. ගැණුම් 60000යි. විකුණුම් 70000යි බැර පැත්තේ. ලී බඩු හර පැත්තේ 40000යි. ගැණිලි හර පැත්තේ 7000යි. වැටුප් හර පැත්තේ 8000යි. බැංකු ණය බැර පැත්තේ 25000යි. ගොඩනැගිලි කුලිය හර පැත්තේ 6000යි. ගෙන ඒමේ කුලිය හර පැත්තේ 7000යි. බැංකු ණය පොලිය හර පැත්තේ 2500යි.
මුදල් හරපැත්තේ 63400යි. ප්‍රාග්ධනය බැලපැත්තේ ලක්ෂයයි. ණය හිමි පාලන බැලපැත්තේ 5000යි. ගෙන යාමේ කුලිය හරපැත්තේ 3000යි. ලීබඩු අලුත් වැඩියා හරපැත්තේ 2000යි. දුරකථන හරපැත්තේ 1100යි. ශේෂ පිරික්සුම සමාන වෙනවා කීයකටද? ශේෂ පිරික්සුම සමාන වෙනවා කීයකටද? ලක්ෂ 2යි. දැන් යන නිබන්ධනයේ 9 වෙනි අභ්‍යාසය ඊළඟට දුන්නේ 9. මොකද්ද දීලා තියෙන්නේ ඔයාට? අවිනිශ්චිත ගිණුමක් දීලා තියෙනවා. ඔයාට අහන්නේ වැරදි නිවැරදි කරන්න පෙර ශේෂ පිරික්සුමේ වෙනස කියන්නේ අවිනිශ්චිත ගිණුමේ ආරම්භක ශේෂය හොයන්නලු. ශේෂ පිරික්සුමේ වෙනස මතක තියාගන්න. අවිනිශ්චිත ගිණුම කියලා කියන්නේ මොකද්ද? ශේෂ පිරික්සුමේ වෙනස හේවත් අඩුව. වෙනස හේවත් අඩුව. බලමු අපි අවිනිශ්චිත ගිණුමක් රෝල් කරගන්න හදපු නැති අය. T ගිණුමක් අවිනිශ්චිත ගිණුම. T ගිණුමක් අවිනිශ්චිත ගිණුම. ඕකේ තියෙන ඒවා ටික ඉස්සෙල්ලා ලියා ගමු. බැර පැත්තේ තියෙනවා උපකරණ 12000යි විදුලිය උපකරණ 12000යි විදුලිය කීයතිය 4000යි. අර පැත්තේ ශේෂ පිරික්සුමේ වෙනස අපිට හොයන්න කියන වෙනස කියන ආරම්භක ශේෂය. ඊට පස්සේ තව දෙකක් තියෙනවා විකුණුම් සහ ගැනුම්. මෙතන ඉදිරියට ගෙන ගිය ශේෂයේ හේවත් වෙනස තමයි අපිට හොයන්න කියන්නේ. අර දෙක තියෙන්නේ 5000කුයි 1000කුයි. වෙනස හේවෙ කොහොමද ගිණුම තුලනය කරලා? මේ පැත්ත වැඩි 1610යි. 1610යි. ඒකෙන් 6000ක් ගියාම මෙතන කීයක වෙනසක් එනවද? 10000යි. ඕක තමයි පළවෙනි එකට උත්තරේ. යටින් තරු ලකුණක් දාලා ඕන්න පොඩි වාක්‍යයක් ලියන්න. 10000ක හරශේෂයෙන් පෙන්වන්නේ ශේෂ පිරික්සුමේ වෙනසයි. ශේෂ පිරික්සුමේ වෙනසයි. එනම් මෙන්න මේකයි වැදගත් වාක්‍යය. නම් පිළියෙල කළ ශේෂ පිරික්සුමේ හරපැත්ත 10000ක් අඩු බවයි. හරපැත්ත 10000ක් අඩු බවයි. හරපැත්ත 10000ක් අඩු බවයි. එහෙනම් අවිනිශ්චිත ගිණුමෙන් පෙන්නන්නේ මොකද්ද? හරපැත්ත 10000ක් අඩුයි කියලා. මේ හරපැත්තට ආව කියන්නේ හරපැත්ත 10000ක් අඩුයි කියලායි පෙන්නන්නේ. දැන් අහනවා දෙවෙනි එකේ ඕන හොඳට අහගන්න. අවිනිශ්චිත ගිණුමේ ශේෂය ඇතුළත් කරන්න පෙර ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුම නැතුව ශේෂ පිරික්සුමේ හරපැත්ත එකතුව 85000ක් වුණා නම් බැලපැත්ත එකතුව කීයද කියලා. ළමයි මට කියන්න අවිනිශ්චිත ගිණුමෙන් කිව්වේ ශේෂ පිරික්සුම එකතු කරපුවම හරපැත්ත 10000ක් අඩුයි කියලානේ. එතකොට දැන් කියනවා හරපැත්ත එකතුව තිබ්බේ 85000 ලෝ. එහෙනම් බැලපැත්ත එකතුව කීයද කියලා ඔය කියන්නේ බැලපැත්ත හරපැත්තට වඩා කීයක් වැඩි කියන එකද? 10000ක් වැඩි. ලියන්න. මෙහි තුන්වෙනි එකට උත්තරේ මෙහි. හරපැත්තේ එකතුව 10000ක් අඩු නිසා. හරපැත්තේ එකතුව 10000ක් අඩු නිසා බැලපැත්තේ එකතුව රුපියල් 95000ක් විය යුතුය. රුපියල් 95000ක් විය යුතුය. right. ඔන්න ළමයි 10 වෙනි ගාන. අපිට ගිණුම් පරීක්ෂාවක් තියෙන්නේ. අපේට කියනවා මේ වැරදි ටික හොයලා ලියන්නලු. වටිනාකමත් එක්ක. ඕම් බලන්න මේ වැරදි ටික හොයන විදිය මෙහෙමයි.
ඔයාට තියෙනවා ඉස්සෙල්ලාම ප්‍රාග්ධනයේ යෙදුවා කියලා 50000. ඔයා බලන්න ඕනේ ඔක ගිණුම් වල හරියට ලියලාද කියලා. බලන්න දරුවෝ ඔය 50000 මුදල් පාලන ගිණුමේ හර පැත්තේ ලියලාද තියෙන්නේ? ඔව්. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ලියලාද තියෙන්නේ? ඔව්. එහෙනම් මේ පළවෙනි කණු දෙනුවට හරියක් දාගන්න. ඒක හරි. 2 ණයට ගෙනුම් 45000. දරුවෝ මට කියන්න ණයට ගෙනුම් වල ඩබල් එන්ට්‍රි මොකද්ද වෙන්නේ? ගෙනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. බලන්න ගෙනුම් ගිණුමට 45000 හර වෙලාද? නෑ. ණය හිමි පාලන ගිණුමට බැර වෙලාද? නෑ. එහෙම ගිණුමක් ඇත්තෙත් නෑනේ. ඒ කියන්නේ ඕක ලියලම නෑ නේද? ලියලම නෑ කියන්නේ ගනුදෙනුව පොත්වලින් මොන වෙලාවක් තියෙන්නේ? මගේ ඇරිලා. එහෙනම් ලියන්න ගන්න අයන්නට උත්තරේ අංක 1. රුපියල් 45000ක ණයට ගැනුම් පිළිබඳව. රුපියල් 45000ක ණයට ගැනුම් පිළිබඳව කිසිවක් පොත්වල ලියා නැත. කිසිවක් පොත්වල ලියා නැත. කිසිවක් පොත්වල ලියා නැත. 2 ඔන්න බලන්න විදුලි බිල 8000ක් ගෙවුවනේ. බලන්න දරුවෝ විදුලි බිල් ගිණුමට 8000 හර වෙලාද? මෙන්න બોලේ හර නෙමේ වෙලා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? බැර වෙලා තියෙන්නේ. බලන්න මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ හරියට දාලා තියෙනව නේද? එහෙනම් මේක වැරදිලා තියෙන්නේ මොන ගිණුමේද? විදුලි බිල් ගිණුමේ. ලියන්න දෙවෙනි එක. රුපියල් 8000ක ගෙවූ විදුලි බිල. රුපියල් 8000ක ගෙවූ විදුලි බිල. මුදල් පාලන ගිණුමේ නිවැරදිව ලියා ඇත. ඒක හරි. මුදල් පාලන ගිණුමේ නිවැරදිව ලියා ඇත. විදුලි බිල් ගිණුමට බැර කර ඇත. විදුලි බිල් ගිණුමටද බැර කර ඇත. ඒක වැරදි. තුන්වෙනි එක. ඔන්න බලන්න ලීබඩු වාගයක් ගත්තලු 12000ක. ළමයි 12000ක ලීබඩු ගත්තා නම් ඕක හර වෙන්න ඕනේ මොන ගිණුමටද? ලීබඩු ගිණුමට. මුදල් පාලන ගිණුම බැර. බලන්න මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ හරියට ලියලා. ලීබඩු ගිණුමට හර කරන්න ඕන වෙනකොට ලීබඩු ගිණුමක් ඇත්තෙත් නෑනේ. හැබැයි ළමයි ගැනුම් ගිණුමට නේද හර කරලා තියෙන්නේ 12000. ආන් ඒක වැරදි. ලියන්න. ඊළඟ වැරද්ද අංක 3. රුපියල් 12000ක ලීබඩු මිලදී ගැනීම. 12000ක ලීබඩු මිලදී ගැනීම. ගැනුම් ගිණුමට හර කර ඇත. ලීබඩු මිලදී ගැනීම ගැනුම් ගිණුමට හර කර ඇත. ගැනුම් ගිණුමට හර කර ඇත. අන්තිම එක අත්පිට විකුණුම් 30000යි. ළමයි අත්පිට වික්කහම මුදල් පාලන ගිණුමට මොකද වෙන්න ඕනේ? ආන් හරි හර වෙන්න ඕනේ. විකුණුම් ගිණුමට මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. බලන්න විකුණුම් ගිණුමක් නෑ නේද? ඒ කියන්නේ විකුණුම් ගිණුමකට දාලා නෑ. දාලා තියෙන මුදල් පාලන ගිණුමේ විතරයි. ලියන්න රුපියල් 30000ක අත්පිට විකුණුම් 30000ක අත්පිට විකුණුම් 30000ක අත්පිට විකුණුම් මුදල් පාලන ගිණුමේ අදාළ ගිණුමට පිටපත් කර නැත. මුදල් පාලන ගිණුමෙන් අදාළ ගිණුමට පිටපත් කර නැත. එතකොට අපිට ගිණුම් ලිපිකාරයා සිද්ධ කරපු වැරදි කීයක් හොයාගන්න පුළුවන් වුණාද? 4ක් හොයාගන්න පුළුවන් වුණා. දැන් වාගෙන් දෙවෙනි එකේ අහනවා යන්නේ ඉහත සඳහන් කළ වැරදි ටික නිවැරදි කරන්න අවශ්‍ය මොනවා ලියන්නලුද? ජර්නල් සටහන් ලියන්නලු. ජර්නල් සටහන් ලියන්න මොකද්ද ගහන්න වෙන්නේ? පොදු ජර්නලයක්. එහෙමනම් රූල් කරගන්න පොදු ජර්නලයක්. ඉක්මනින් ওই වැරදි ටික නිවැරදි කරන්න හදපු නැති අය ඉතාම ඉක්මනින් ගොඩාක් අය හදලා නැති බවක් පේනවා. ඉක්මන් කරන්න. වැරදි 4යි තියෙන්නේ. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. අඩුපාඩු බලා ගන්න ඕගොල්ලෝ. උඩින් ඕගොල්ලෝ දැන් ලියපු එකත් එක්ක බලන්නේ.
කොයික්ම කරන්න. ජනසරණ අතරයි තියෙන්නේ. හරිද? බලන්නගේ පළවෙනි ජර්නල් සටහන ණයට ගැනුම් ටික මග යනවා. මොකද දරුවෝ ඩබල් එන්ට්‍රි වෙන්නේ ගැනුම් ගිනුම හර ණය හිමි පාලන එහෙම නැත්නම් වෙළඳ ගෙවීදු දෑ පාලන ගිනුමට මොකද වෙන්නේ? බැර වෙනවා. ගැනුම් හර ණය හිමි පාලන ගිනුම් බැර. සංලක්ෂය ලියන්න. ණයට ගැනුම් මගහැරීමේ වරද. ණයට ගැනුම් මගහැරීමේ වරද නිවැරදි කිරීම. ණයට ගැනුම් මගහැරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක අංක 2 ඊළඟ එක අංක 2 මොකද තියෙන්නේ? විදුලි බිල ගෙවපු එක විදුලි බිල් ගිණුමට බැර කරලා. ඇත්තටම විදුලි බිල් ගිණුමට බැර නෙමෙයි කරන්න ඕනේ. විදුලි බිල් ගිණුමට මොකද කරන්න ඕනේ? හර. නමුත් ඒගොල්ලෝ කරලා තියෙන්නේ මොනව කරන එකද? බැර කරන එක. ළමයි එහෙනම් මට කියන්නේ නිවැරදි කරන්න මොකද කරන්න ඕනේ? විදුලි බිල් ගිණුම හර වෙන්න ඕනේ. හැබැයි කීයක්ද හර වෙන්නේ? නෑ 8000 නෙමෙයි. කීයක් වෙන්න ඕනේද? 16000ක්. මොකද මම කිව්වා වැරදි පැත්තට දැම්මොත් නිවැරදි කරන්න අදාළ වටිනාකමෙන් කී ගුණයක් එන්න ඕනේද? 2 ගුණයක් එන්න ඕනේ. ලියන්න. විදුලි බිල් ගිණුම හර. විදුලි බිල් ගිණුම හර. අවිනිශ්චිත ගිණුම බැර. විදුලි බිල් ගිණුම හර. අවිනිශ්චිත ගිණුම බැර. අවිනිශ්චිත ගිණුම බැර රුපියල් 16000යි. රුපියල් 16000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. විදුලි බිල් ගිණුමට විදුලි බිල ගෙවීම විදුලි බිල ගෙවීම විදුලි බිල් ගිණුමට විදුලි බිල ගෙවීම විදුලි බිල් ගිණුමට බැර කිරීමේ වරද. බැර කිරීමේ වරද
නිවැරදි කිරීම. බැර කිරීමේ වරද නිවැරදි කිරීම. ඊළඟ එක මොකද්ද දුන්නේ දරුවෝ? ලී බඩු ගත්ත එක වැරදිලා මොන ගිණුමට හරකලා කියලාද? ගැනුම් ගිණුමට හරකලා එක වැරදි. එහෙනම් ගැනුම් බැර කරන්න ඕනේ. කොහෙටද හර කරන්න ඕනේ? ලී බඩු ගිණුම. තුන්වෙනි එක ලියන්න. ලී බඩු ගිණුම හර. ලී බඩු ගිණුම හර. ගැනුම් ගිණුම බැර. ලී බඩු ගිණුම හර. ගැනුම් ගිණුම බැර. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. ලී බඩු මිලට ගැනීම. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. ගැනුම් ගිණුමට හර කිරීමේ වරද. නිවැරදි කිරීම. නිවැරදි කිරීම. අන්තිම එක 4. මොකද දීලා තිබිච්ච වරද? අත්පිට විකුණුම් මුදල් පාලන ගිණුමට දැම්මට විකුණුම් ගිණුමට බැර කළා නැහැ. විකුණුම් ගිණුමට බැර කළා නැත්නම් තමයි නිවැරදි කරන්න. විකුණුම් ගිණුමට මොනව කරන්න ඕනේද? බැර කරන්න ඕනේ. කොහෙටද හර කරන්න වෙන්නේ? කොහෙටද හර කරන්න වෙන්නේ? ආන් හරි කොහෙටද? අවිනිශ්චිත ගිණුමට. ලියන්න අවිනිශ්චිත ගිණුම හර. විකුණුම් ගිණුම බැර 30000යි. අවිනිශ්චිත ගිණුම හර විකුණුම් ගිණුම බැර 30000යි. සංලක්ෂය ලියන්න. සංලක්ෂය ලියන්න. අත්පිට විකුණුම් විකුණුම් ගිණුමට නොගැනීමේ වරද. විකුණුම් ගිණුමට නොගැනීමේ වරද. නොගැනීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. විකුණුම් ගිණුමට නොගැනීමේ වරද නිවැරදි කිරීම. right. එතකොට අපි සාකච්ඡා කරලා ඉවර වුණේ කීවෙනි ගානද? 10 වෙනි ගාන. 10 වෙනි ගාන. හරිද? එතකොට ඉතිරි ප්‍රශ්න ටික සහ ඔකේ අර සිද්ධාන්ත කොටසක් තව තියෙනවා. ඒ දෙක සහ ඉතිරි ප්‍රශ්න 4 අපි ඊළඟ ඔන්ලයින් එකේ කතා කරමු. ඊට පස්සේ අපි විභාග ප්‍රශ්න ටිකට සම්පූර්ණයෙන්ම යන්න පුළුවන් අපිට පියවරෙන් පියවර. right. එහෙමනම් අපි නැවත ඊළඟ ඔන්ලයින් එකෙන් ඔයගොල්ලන්ව හමු වෙමු. තව දවස් කිහිපයකින්.